साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම විනය ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන උතුම් මහරහත් සංඝ පරපුරට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාන්ත පින්වත්නි, අද සෝවිසි මහා ගුණ ධර්ම දේශනා මාලාව සඳහා විකාශන දායකත්වයේ දරන්නේ පින්වත් ඩී.පී.එච්.එන්. දිනෝරිස් හාමි මහත්මිය සහ මාලනී වයලට් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මීට වසර 2කට පෙර මිය පරලොව ගිය ඊ.ඩබ්ලිව්. සොලෝ හාමි මෑණියන්ට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කිරීමේ අදහසින් තමා මේ පින්වත් සියලු දෙනාම මේ පවුල්වල දුවදරු ඥාතිත මිත්‍රාදී සියල්ලෝ මහා පිරිසක් එකතු වෙලා මේ උදාර පුණ්‍ය කර්මය සිද්ධ කරන්න. ඔබට විශේෂයෙන් අද සතුටු වෙන්න පුළුවන් මේ ධර්ම දානමය පින කරන පින්වතුන්ලට විශේෂ අවස්ථාවක්. මොකද සංඝ රත්නයේ උතුම් ගුණයක් පිළිබඳව අද අපි කතා වෙනවා. ඉතින් මේ උතුම් ගුණය ලෝකයා හඳුනන්නේ නැති නිසා මේ උතුම් පින්කෙත මුණ ගැසිලා ලෝකයා පින් කරගන්නේ බොහොම සුළුයි. මේ සංඝ ගුණ අපි විස්තර කරන්නේ මේ සංඝ ගුණ අපි දැනගත යුතු වන්නේ පින්වත්නි වෙන කිසිවකට නොවේ. අපේ හිතේ ඇති වෙලා තියෙන මේ සංඝ රත්නයේ කෙරෙහි තියෙන චිත්ත ප්‍රසාදය වැඩි දියුණු කරගන්න. අවබෝධයෙන් මේ සංඝයා සරණ යන්න. ඔබ පැහැදිලා නැත්නම් ඒ අපහැදුණු සිත පහදවා ගැනීම පිණිසයි මේ සංඝ ගුණ අපි ඔබට කියන්නේ. මේ සංඝ ගුණ කියවද්දී අපිට තේරුනේ මේ සංඝයා තුල තියෙන ගුණ නම් මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න නම් බෑ. පුදුමාකාර ගුණ කදම්බයක් මේ ශ්‍රාවක සංඝ රත්නය තුල තිබ්බා. ශ්‍රාවක සංඝ රත්නය තුල තියෙනවා. ඒ නිසා අපි මේ ශ්‍රාවක සංඝයාගේ ගුණ හරි විදිහට දැනගත්තොත් අපේ හිතේ තියෙන පැහැදීමට හානි වෙන්නේ නැහැ. ඒ සංඝයා කෙරෙහි නිවැරදි ප්‍රසාදයක්, පැහැදීමක්, අවබෝධාත්මක පැහැදීමක් නැති නිසා තමයි ගොඩාක් වෙලාවට පන්සලේ නායක හාමුදුරුවෝ hina වුණේ නැත්තම්, කතා කරේ නැත්තම්, නම කිව්වේ නැත්තම් හාමුදුරුවොත් එක්ක තරහ වෙන්නේ. සාමාන්‍ය මිනිසයාගේ පැහැදීම මේ දම්පැන් පූජා කරන දායකින්ගේ පැහැදීම හාමුදුරුවන්ගේ hinaව මත නම් කතාව මත නම් තියෙන්නේ, පිහිටලා තියෙන්නේ. ඒ හිනාව කතාව නැති වෙන යම් දවසක් ඇද්ද අර ශ්‍රද්ධාවත් නැති වෙලා යනවා. ඉතින් හිනාව කතාව මත නම් ශ්‍රද්ධාව පිටලා තියෙන්නේ හාමුදුරන්ට හැමදාම දන්තමුත් ඇඩ් එක වගේ හිනා වෙවි ඉන්න තමයි වෙන්නේ. නේද? ඊළඟට මේ පිළිගැනීමේ නිලධාරි වගේ හැමතිස්සෙම ආනෝනා මහත්තයා කියලා හැමතිස්සෙම හිනා වෙවි තමයි ඉන්න වෙන්නේ. වෙන වැඩක් නම් කරන්න හම්බෙන්නේ නැහැ. එන අයට හිනා වෙන්නයි කතා කරන්නයි කියෝ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ වශයෙන් අපි දැනගෙන හිටියොත්, පැහැදීම හදාගෙන තිබුණොත් මේ hina කතා නිසා අපේ පැහැදීම වෙනස් වෙලා යන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරුවනේ කෙරෙහි චිත්ත ප්‍රසාදය ස්ථිර කරගන්න. මනාවකට ඒ සංඝයා සරණ යන්න අවබෝධාත්මක සරණක් ජීවිතේ ඇති කරගන්නට තමයි අපි මේ ගුණ ශ්‍රවණය කළ යුත්තේ. මේ අතීත මිනිස්සුયો බොහෝ විට මිනිස්සුયો ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත මිනිසයා පිනපව විශ්වාස කරනවා.
පිනපව විශ්වාස කරන්නේ, කර්මඵල අදහන්නේ, පුද පූජාවන්ගේ විපාක ඇත කියලා අදහන්නේ ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත මිනිසයා. ආන්ගේ ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත මිනිසයා දන්නවා මේ ජීවිතේ අපිට හැම වෙලාවක අතහරින්න වෙනවා. මේ ජීවිතය අස්තිරයි, අනිත්‍යයි. ඒ නිසා මේ ජීවිතේ අතහැරලා පරලොව යද්දී අපිට අරන් යන්න තියෙන එකම දේ තමයි මේ අත්හරින දේ. ඒ නිසා මේ පිනට කැමති ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා මොකද කරන්නේ? පුළුවන් තරම් දන් දෙනවා. පුළුවන් තරම් අත්හැරීම පුරුදු කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා නවේ කදරියා දේව ලෝකං වජන්ති. කදරියා කියලා කියන්නේ මසුරු තැනැත්තා. ඔයාලගේ භාෂාවෙන් කියනවා නම් කුණා කියලා කියනවා. මසුරු තැනැත්තා දෙවියන් අතර යන්නේ කියන. නවේ කදරියා දේව ලෝකං වජන්ති. දෙවියන් අතර යන්නේ කියනවා. බාලා හවේ නප්පසංසන්ති දාන. බාලයා අසත්පුරුෂ තැනැත්තා. කල්පනා කරන්නට දක්ෂ නැති කෙනා. නප්පසංසන්ති දාන. දන් දීම පිළිබඳව ප්‍රශංසා කරන්නේ කියන. ධීරෝච දානෝ අනුමෝදමානෝ. ධීර කියලා කියන්නේ ප්‍රඥාවන්ත කෙනා. ප්‍රඥාවන්ත කෙනා තමයි කියන්නේ අනුමෝදමානෝ. මේ දාන් දීම හොඳයි කියලා අනුමෝදන් වෙන්නේ. තේනේව සෝහෝති සුඛී පරත්. එහෙමයි තමයි කිව්වා දෙවියන් අතර යන්නේ. ඉතින් මේ ප්‍රඥාවන්ත මිනිසයා, සත්පුරුෂ මිනිසයා දන් දීලා ඊළඟට දෙන දානිය අනුමෝදන් වෙලා මරණින් මත්තේ සුගතිය කරා යනවා. මේ දන් දීම ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ මේ අස්තිර ජීවිතයේ අස්තිර වශයෙන් අපි හඳුන ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ උපන් සත්‍යයට නොමෙරී සිටීමක් නැහැ. නිසා අපි හැමෝම මැරෙනවා. දැන් මේ බලන්න, දැන් ඔබ මේ පින් අනුමෝදන් කරන මෑණියෝ මීට කාලයකට කලින් හිටියා. නමුත් දැන් මරණයටපත් වුණානේ. එතකොට මේ මෑණියන්ටත් පරලෝ වශයෙන් උපකාර කරන්නේ, පරලෝ වශයෙන් පිහිට පිණිස පවතින්නේ රැස් කරන පින. මෑණියන්ට වේවා, ඔබට වේවා, අපට වේවා, මෙලෝ අතහැර පරලෝ යද්දී අස්මා ලෝකා පරංගති. මෙලෝ අතහැර පරලෝ යද්දී අපිට පිහිට පිණිස පවතින්නේ රැස් කරන පින. ඒ නිසා ඒ පින බුදුරජාණන් වහන්සේ වදාළ 3 ආකාරයකින් අපිට රැස් කරන්න පුළුවන්. දානමය වශයෙන් පින් රැස් කරන්න පුළුවන්. මේ අද දානමය වශයෙන් රැස් කරන පින මොකද්ද? දානයන් අතර උතුම්ම දානය, අග්‍ර දානය දෙනවා. ඒ තමයි ධර්ම දානය. ඔබ ධර්ම දානය දීලා ලෝකෙට පින් රැස් කරගන්න. ඊළඟට සීලමය වශයෙන් පින් කරන්න පුළුවන්. සිල් රැකලා අපේ ජීවිතේට පින් කරන්න පුළුවන්. භාවනාව වශයෙන් ජීවිතේට පින් රැස් කරන්න පුළුවන්. මේක වදාළේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා මේ අස්තිර ජීවිතේ හරියට ගිනිගන්න ගියක් වගේ කිව්වා. උන්වහන්සේ වදාළේ ආදිත්තස්මින් අගාරස්මින් යං නීහරති භාජන. ගියක් ගිනිගන්නකොට ඒ gedara තියෙන බඩු භාණ්ඩ අළු වෙලා ගියාට පස්සේ අළු වෙලා ගියේ බඩු වලින් කිසි කෙනෙකුට ප්‍රයෝජනයක් ගන්නට බෑ. හැබැයි මේ අළු වෙලා යන ගෙයින් යම් භාජනයක් එළියට දාගත්තද, යම් නීහරති භාජන, යම් භාජනයක් එළියට දාගත්තද, පැහැර කරාද, තන් තස්ස හෝති අත්තාය නෝචයන් තස්ස ඩහේති. ඒ අළු වෙලා නොගිය යමක් ඇද්ද, ඒ දේ තමා කියනවා අර ගෙයි හිමියට ඉතුරු වෙන්නේ අන්තිමට. ඒවන් ආදිපිතෝ ලෝකෝ ජරාය මරණේ. ඒ වගේ ජරාවෙන් මරණයෙන් ගිනිගන්න මේ ජීවිතයක් උරුම සත්‍යයට, ඒ ජරාව මරණය උරුම කරගත්තු ජීවිතයක් තියෙන මිනිසයා ඒ ජීවිතයෙන් මනාවකට බැහැර කරන යමක් ඇද්ද, ඒ තමා කියන දින්නම් හෝති සුනීහට. නීහරතේව දානේන දින්නම් හෝති සුනීහට. මනාව බැහැර කරපු යමක් ඇද්ද, ඒ තමා කියනවා දානය. ඉතින් දන් දීම ගැන බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා. බුදුරජාණන් වහන්සේලා, සත්පුරුෂයන් වහන්සේලා මේ ලෝකේ වර්ණනා කරන කාරණා 3ක් තියෙනවා. ඒ තමයි දානංච භික්කවේ සත්පුරුෂ පඤ්ඤත්තම් පණ්ඩිත පඤ්ඤත්තම්. දන් දීම හොඳයි කියලා සත්පුරුෂයන් වහන්සේලා, ප්‍රඥාවන්තයි, බුද්ධ ආදී උතුමන් විසින් වර්ණනා කරනවා. ඊළඟට මාතා පිතූච උපට්ඨාන සත්පුරුෂ පඤ්ඤත්තම් පණ්ඩිත පඤ්ඤත්ත. අම්මා තාත්තට සලකන එක හොඳයි කියලා සත්පුරුෂ ලෝකේ, ප්‍රඥාවන්ත ලෝකේ බුද්ධ ආදී උතුමන් වර්ණනා කරනවා. ඊළඟට පබ්බජ්ජා භික්කවේ සත්පුරුෂ පඤ්ඤත්තම් පණ්ඩිත පඤ්ඤත්තම්. පැවිද්ද,
පැවිදි බවට පත්වීම හොඳයි උතුම් කියලා සත්පුරුෂ ලෝකේ ප්‍රඥාවන්ත ලෝකේ බුද්ධ ආදී උතුම් ප්‍රශංසා කරනවා. ආන්ගේ අද අපි කතා කරන්නේ පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේලා වර්ණනා කරන කාරණාව තුලින් පළවෙනි කාරණාව සම්බන්ධයෙන් ඒ කාරණාවේදී අපි මේ කියන කාරණාව මේ කියන ගුණය බුදුරජාණන් වහන්සේ වදාළේ දන් දීම හොඳයි කියන්නේ. ඒක නිකන් දක්ෂිනාව. මේ දක්ෂිනාහාර ගුණයෙන් යුක්ත පිරිසක් හිටියා ලෝකේ. මිනිස්සු දන් දුන්නට මේ දක්ෂිනාහාර ගුණය මනාවකට පිහිටලා තිබුණු පිරිසක් හිටියා. දක්ෂිනාහාරයි කියලා කියන්නේ දන් පෙම් පූජා කරන්නට සුදුසුයි කියන අර්ථය. දක්ෂිනාහාරයි. ඒ නිසා සේල බ්‍රාහ්මණ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේට කියනවා මෙයා දැන් බුදුරජාණන් වහන්සේට පැහැදුනානේ. පැහැදිලා පැවිදිත් වුණා. ඒ පැවිදිණු සේල බ්‍රාහ්මණ ඒ සේල කියනවා මෙහෙම නක්කත්තානි මුකං චන්දෝ ආදිච්චෝ තපතම්මකා. නක්කත්තානි මුකං චන්දෝ නැකත් තරු අතර අග්‍ර වෙන්නේ රාත්‍රී ආකාශයේ බබලන චන්ද්‍රයා. ආදිච්චෝ තපතම්මකා උණුසුම් දේවල් අතරට අග්‍ර වෙන්නේ දහවල ආකාශයේ බබලන සූර්යයා. ඒ වගේ පුඤ්ඤං ආකංකමානාන පින් අස්සනු නිලාගෙන්ට පින් සලකා දන් දෙන්න සුදුසු ඒකාන්තයෙන්ම සුදුසු අය කියනවා මෙන්න අග්‍ර වෙන්නේ. ඒ පින් සලකා දන් දෙන අය අතර ඒකාන්තයෙන්ම අග්‍ර වෙන්නේ කවුද? සංඝෝචේ යජතං මුකන්ති. මේ ශ්‍රාවක සංඝයා කියනවා. පින් අස්සනු නිලාගන්ට කැමති අයට ඒ දන් දෙන අය අතර අග්‍රතම පිරිස තමා කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. ඒ නිසා ඒ ශ්‍රාවක සංඝ රත්නය තුල තිබ්බ ගුණයක් පින්වත්නි. ඒ ගුණයට කියනවා දක්ඛිනේය ගුණය. පින් සලකා දම්පැන් පූජා කරන්නට සුදුසුයි ඒ උත්තමය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා රාග දේශ මොහ දුරු කළා. ඒ නිසා ඒ ශ්‍රාවක සංඝ රත්නය සුපටිපන්න උජපටිපන්න ඥායපටිපන්න සාමීචපටිපන්න ආහුනේය පාහුනේය ගුණයෙන් යුක්තයි ඒ ශ්‍රාවක සංඝයා. ඒ මහා ගුණ කදින් යුක්ත ශ්‍රාවක සංඝ රත්නය මේ ලෝකයේ දක්ෂිනාහාර පිරිස අතර අග්‍රයි. දම්පෙන් පූජා කරන්නට සුදුසුයි. පින් සලකා දන් දෙන්න සුදුසුයි. ඒ නිසා ඒ ශ්‍රාවක සංඝ රත්නය දක්ෂිනේය වනසේක. දක්ෂිනාහාරයි. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දක්ෂිනේය ගුණය ගැන. දක්ෂිනීය ගුණය ගැන කියද්දී මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ තියෙන ගුණ මේ පුංචි හෝරාවක් වගේ කාලයක් තුල ගොනු කරගන්නවා කියන එක මහා විශාල අභියෝගයක්. තුම්යම් රාත්‍රියක් ගෙවිලා ගියත් මේ සංඝයා තුල තියෙන ගුණ නම් කියලා අවසන් කරන්න බෑ. ඒ තරම් මහා විශාල ගුණ ප්‍රමාණයක් මේ ශ්‍රාවක සංඝ රත්නයේ තුල තිබුණා. ඒ නිසා තමයි රතන සූත්‍රයේ සඳහන් වෙනවා කොහොමද තේ දක්ඛිනීය සුගතස්ස ශාවකා. ඒ සුගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දක්ෂිනාහාරයි දම්පෙන් පූජා කරන්නට සුදුසුයි. ඒතේසු දින්නානි මහප්පලානි. ඒ උතුමන්ට පුදන දාණය මහත්ඵල මහානිසංස ගෙනත් දෙනවා. ඒ දම්පි සංඝී රතනම් පනිත ඒක මේ සංඝයා තුල තියෙන මාණික්ක රත්නයක් කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ ඒක සත්‍යයක්. මේ සංඝයා තුල තියෙන ගුණයක්. ඒ සංඝ ගුණයෙන් වැඩ සිටපු ශ්‍රාවක සංඝයා එක්කෙනෙක් දෙන්නේ 100ක් 1000ක් ලක්ෂයක් කෝටියක් නෙමෙයි. ප්‍රමාණ කරන්න බෑ. ඒ උතුම් රහතන් වහන්සේලාගෙන් පැවතෙන පරපුර ප්‍රමාණ කරන්න බෑ පින්වත්. ශ්‍රාවක සංඝ රත්නයේ තියෙන ගුණ. ආන්ගේ උතුම් ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ අද අපි කෙටියෙන් හෝ විස්තර කරන්න කල්පනා කළා. නමුත් මේ රහතන් වහන්සේලා තුල තියෙන ගුණ මෙපමණයි කියලා නම් කියලා අවසන් කරන්න බෑ. නමුත් ප්‍රකට කරන යම් ගුණ කීපයක් එළියට අරගෙන තමයි අපි මේ කියන්න සූදානම් වෙන්නේ. මොකද මේ දක්ෂිනාහාර පුජ්‍යලෝ හැම කාලෙකම නෑ පින්වත්. දැන් ඔබට සාමාන්‍ය ලෝකයාගේ කතා විවහාරයේ තියෙනවා මේ හාමුදුරුවෝට හැමදාම දානි හම්බෙනවා. කන්න බොන්න හැමදාම හම්බෙනවනේ. ඊට වඩා හොඳයි මේ දුප්පත් මිනිස්සුන්ට හිඟන මිනිස්සුන්ට කන්න බොන්න ටිකක් දෙන එක ඊට වඩා හොඳයි. අපේ කන් වලට ඇහිලා තියෙනවනේ ඕවා කියනවා. ඒ නිසා ගොඩාක් අය මහලු නිවාස හොයාගෙන යනවා. අනාථ මඩම් හොයාගෙන යනවා.
හිඟන මිනිස්සු හොයාගෙන යනවා. දුප්පත් මිනිස්සු හොයාගෙන යනවා. නමුත් පින්වත්නි මේ කියන පිරිස ඕනෑම කාලෙක මේ ලෝකේ ඉන්නවා. අනාථ වෙන අය මේ ලෝකේ හැම මේ සසර පුරාවටම ඉන්නවා. මහලු වෙන ස්වභාවයේ අය මේ සසර පුරාවටම ඉන්නවා. දුක් විඳින අය සසර පුරාවටම ඉන්නවා. හිඟමනේ යන අය සසර පුරාවටම ඉන්නවා. හැබැයි මේ පිරිස සසර පුරාවටම නැහැ. මේ පිරිස ලෝකේ ඉන්නේ බුද්ධ ශාසනයක් පවතින කාලෙක විතරයි. ඔබට මේ සිවුර දකින්න සිවුරු පුරවගත්තු අය දකින්න ලැබෙන්නේ ශාසනයක් පවතින කාලෙ විතරයි. මේ ශාසනයේ අතුරුදහන් වීමත් සමග දැන් අතීත බුද්ධ ශාසන ලෝකෙ තිබුණා. ඒ බුදුරජාන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ 80 මහා ශ්‍රාවකයන් පිරිනොම් පෑවට පස්සේ මහා ශ්‍රාවකයෝ පිරිනොම් පෑවට පස්සේ අවශේෂ සීළු ශ්‍රාවක සංඝයා පිරිනොම් පෑවට පස්සේ ලෝකේ සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා ගියා. ඊට පස්සේ සංඝයා දකින්න නැහැ. ඒ නිසා වේලාම කියන බ්‍රාහ්මණයා අතීතයේ දානයක් දුන්නා. ඔබ අහලා තියෙනවද දන්නේ? වේලාම බ්‍රාහ්මණයා දන් දුන්න කියනවා රත්තරනින් පාත්‍රය හදලා ඒකට රිදී පුරවලා. ඒ වගේ පාත්‍ර 84000ක් දන් දුන්නා කියනවා. රිදීයෙන් පාත්‍රය හදලා ඒකට රත්තරන් පුරවලා 84000ක් දන් දුන්නා කියනවා. ඇත්තු අශ්වය කන්‍යාව ඊළඟට ආසන ඇඳන් වියම් බැඳපු ඇඳන් මේ වගේ 84000 ගණන් දන් දුන්නා කියනවා. පින්වත් මහණෙනි වේලාම බ්‍රාහ්මණයාගේ ආහාර පාන දන් දීම කියන කවර කතාවද කියලා අහනවා. ගඟක් ගලන්නා වගේ කියනවා දන් දුන්නේ. උදේ දවල් රැ නැතුව එක දිගට දන් දුන්නා කියලා. නමුත් මහණෙනි මේ වේලාම බ්‍රාහ්මණයාගේ දාණය පිරිසුදු කරන්නට මහත්ඵල කරන්නට එක දිට්ටි සම්පන්න පුද්ගලයෙක්වත් හිටියේ නැහැ කියනවා. ඒ කියන්නේ දක්ෂිනාහාර පුද්ගලයෝ දම්පැන් පූජා කරන්නට සුදුසු අග්‍ර පුද්ගලයෝ ඒ කාලේ හිටියේ නැහැ කියනවා. ඒ නිසා ඒ දානේ මහත්ඵල මහානිසංස නැහැ කියනවා. හිතන්න ඒ කාලේ සංඝයා දකින්න ඉඳලා නැහැ වේලාම බ්‍රාහ්මණයට. එයා දීලා තින්නේ දුගී මගේ යාචකාදින්ට. ඒ නිසා ඒ දානේ මහත්ඵල නැහැ කියනවා. හැබැයි හිතන්න එච්චර ගඟක් ගලන්න වගේ දන් දුන්න වේලාම බ්‍රාහ්මණයාගේ දානෙද එහෙනම් මහත්ඵල වෙන්නේ ඔබ අහිංසකව උයාගෙන එන දානෙද? ඔබේ දානේ මහත්ඵල හේතුව ශ්‍රාවක සංඝයා ලෝකෙ වැඩ ඉන්නවා. ඒ නිසායි ඔබ ශ්‍රාවක සංඝයාගේ ගුණ දැනගෙන ඒ ගුණයන්ට පුදන්න ඕනේ. සංඝරත්නය උදෙසා මේ දානේ වේවා කියලා හිතලා තුන්කල් වාසී සංඝයාට දන් පුදන්න. තමන්ගේ හාමුදුරුවෝ කියලා කාවත් කොටු කරගන්නේ නැතුව පුද්ගල වශයෙන් පහදින්නේ නැතුව පොදුවේ සංඝයාට පහදින්න. එතකොට වේලාම් බ්‍රාහ්මණය අර රත්තරන් රිදී වලින් දුන්නු දානෙත් පරදිනවා. ඔබ අහිංසක වෙන දානෙ. ඒ නිසා මේ ශාසනයේ සෝභමාන කරමින් වැඩ හිටිය මේ දක්ෂිනාර පුද්ගලයන් අතර අග්‍ර කෙනෙක් හිටියා. උතුම් රහතන් වහන්සේ නම. උන්වහන්සේගේ ගුණ නම් මෙපමණයි කියන්න බෑ. මේ ශාසනය උන්වහන්සේ ඒකාලෝක කරා. බුදුරජාණන් වහන්සේ දක්ෂිනාර පුද්ගලයන්ගෙන් අතර අග්‍ර තනතුර ඒ රහතන් වහන්සේට දුන්න. උන්වහන්සේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් එක්කෙනෙක්. එක රහතන් වහන්සේ නම උන්වහන්සේ වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි සුභූති මහරහතන් වහන්සේ. සුභූති මහරහතන් වහන්සේ ගියක් ගානේ පිණ්ඩපාතේ වඩිද්දී උන්වහන්සේ පිඬුසිඟා වැඩියට පස්සේ ඒ ගෙදර මිනිස්සු දානි ගෙනල්ලා පාත්‍රයට පූජා කරන ඇසිල්ලේ උන්වහන්සේ මොකද කරන්නේ? මෛත්‍රී ධානයට සම්බන්ධිනවා කියනවා. සෑම ගියක් පාසා උන්වහන්සේ වඩිද්දී හැම ගියක් ඉස්සරහදීම උන්වහන්සේ මෛත්‍රී ධානයට සම්බන්ධිනවා කියනවා. එක සැනින් එහෙම සමවැදිලා තමා කියනවා මේ මිනිස්සු දෙන දානි පිළිගන්නේ. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි කියනවා. අර දෙන දානි මහත්ඵල කරන්න ඕන නිසා කියනවා. බන්න අනුකම්පාව සංඝයා ඒකනේ බුදුරජාණන් වහන්සේ වද මේ ශ්‍රාවක සංඝරත්නය කියලා කියන්නේ ලෝකයාට අනුකම්පාව පිණිස වැඩ ඉන්න පිරිසක්. ඒ පිරිස වැඩ ඉන්නකොට තමයි ලෝකයාට යහපත සිද්ධ වෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ යම් ගමක වේවා, නියම් ගමක වේවා, ජනපදයක වේවා, සිල්වත් ගුණවත් සංඝයා වැඩ ඉන්නවද ඒ ප්‍රදේශයේ මිනිසුන්ට ඒක හරි ලාභයක් කියනවා. ඒ මිනිස්සු පස් ආකාරයකින් පින් කර ගන්නවා කියනවා අර සංඝයාව දැකලා.
ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ දක්ෂිනාර පුද්ගලින් අතර වැඩ සිටි අග්‍ර රහතන් වහන්සේ තමයි සුභූති මහරහතන් වහන්සේ. සුභූති මහරහතන් වහන්සේ මේ නිවසක් පාසා වඩිද්දී මෛත්‍රී ධානයට සමවදිනවා කියනවා. සමවැදිලා දන් ඇඳ පිළිගන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ නිසා උන්වහන්සේට අග්‍රතනතුර දුන්නා. දන් පැන් පිළිගන්නා ශ්‍රාවකින් අතර අග්‍රයි. දක්ෂිනාර පුද්ගලයන් අතර අග්‍රතනතුර සුභූති මහරහතන් වහන්සේට ලැබුණා. ආන්ගේ දක්ෂිනාර පුද්ගලයන් අතර අග්‍ර සුභූති මහරහතන් වහන්සේ දවසක් චාරිකාවේ වඩින ගමන් මගධයට වැඩියා. මගධේ වෙනකොට හිටියේ බිම්බිසාර රජතුමා. බිම්බිසාර රජතුමාට ආරංචි වුණා මේ රහතන් වහන්සේ නමක් මේ මගධයට වැඩලා. ඒ නිසා රජතුමා රහතන් වහන්සේ මුණ ගැහින්න ගිහිල්ලා වන්දනාමාන කරලා කතා බස් කරලා කියා හිටියා මේ වස් කාලේ ඉන්නේ. දැන් ඉදිරියට ඉන්නේ වස් කාලෙන්නේ. මේ වගේ වස් කාලේ ඉන්නේ. ඒ නිසා උන්වහන්සේට ඉල්ලීමක් කළා ආරාධනා කළා ස්වාමීනි මේ නගරේ වැඩ ඉන්න අපි කුටි හදලා දෙන්න. කුටියක් හදලා දෙන්නම් වස් වසන්ට කියලා. ඒ රහතන් වහන්සේ ඇරයුම පිළිගත්තා. උන්වහන්සේ ගහක් මුල වැඩ හිටියා. රජතුමා ඉතින් ওই කතාව කරලා මාලිගයට ගියා. කාලේ ගියා මගධ දේශයට වහින්නේ. මිනිස්සු දැන් ගොවිතැන්පත් කරනවා නමුත් මේ වැහි තියෙන කාලේ වහින්නේ මගධයට. මිනිස්සු අතර විශාල කලබගෑනියක්. මිනිස්සු ඔක්කොම රජ මැදුරට ලං වුණා. රජ මිදුලට ගිහිල්ලා මේ කම්ප්ලේන් කරා රජතුමාට. රජතුමනි වහින්නේ ප්‍රශ්නයක් මොකක් හරි කියලා. ඉතින් රජතුමා ඇහැව්වා මේ විදියට චෝදනා කරද්දි රජතුමා ඇහැව්වා නුඹලා හිතන්නේ මොකක් නිසා කියලාද මොකද්ද හේතුව මේ වහින්නේ? එක මිනිහෙක් කෑ ගහලා කියනවා රජතුමනි අපිට දකින්න ලැබුණ අර ශ්‍රමණයන් වහන්සේ නම ගහක් යට ඉන්නවා කුටියක් නැතුව පියස්සක් නැතුව. අපි හිතන්නේ ඒක තමයි කියලා කිව්වා. ආන් රජතුමාට දෙලෝ රත් වුණා. එතකොට තමයි රජතුමාට මතක් වුණේ පොරොන්දු වුණා කුටියක් දෙන්නම් කියලා. හදන්න බැරි වුණා. ඉක්මනට රාජපුරුෂය ඇරියා. ඉක්මනින් කුටියක් හදාපල්ලා කියලා. රාජපුරුෂය මොකද කරේ මේ දඬු ටිකක් එකතු කරලා කුල දඬු ටිකක් එකතු කරලා මොකද කරේ ඉක්මනින් පොඩි කුටියක් හැදුවා. දැන් සමහර රහතන් වහන්සේලාගේ තේර ගාතාවල තියෙනවා උන්වහන්සේගේ කුටිය තල්කොළ දෙකක් හැවලි කරලා තියෙන්නේ කියලා. සමහර රහතන් වහන්සේ නමකගේ කුටිය උනේ මේ කැඩිච්ච හාන්සි පුටුවක්. ඒකනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ වැස්ස වහිනකොට දනිස් දෙක තෙමෙන්නේ නැත්නම් ඒ වගේ කුටියක් ඇති කියලා. පුංචි පියස්සක තමයි උන්වහන්සේලා වැඩ හිටියේ. උගුරු මේ මිනිස්සු ගිහිල්ලා දැන් රාජපුරුෂයෝ ගිහිල්ලා මේ කුටිය හැදුවා. හදලා දැන් කුටිය නැති වෙලාවෙත් උන්වහන්සේගේ කිසි හැලහොල්මනක් නැහැ. කුටිය හදද්දිත් කිසි ගොරනාඩුවක් නැහැ. දැන් අද කාලේ නම් එහෙම නෙමෙයිනේ. උන්වහන්සේගේ කිසි ප්‍රශ්නයක් නැහැ. සැලීමක් නැහැ. කුටිය හදලා ඉවරනාට පස්සේ රාජපුරුෂය කිව්වා ස්වාමීනි කුටියට වඩින්න කිව්වා. උන්වහන්සේ නිසල්මනේ කුටියට වැඩියා. වැඩලා පළඟක් බැඳගෙන ඉඳගත්තා. පළඟ බැඳගෙන ඉඳගත්තට පස්සේ අහස හිමීට කළු කරගෙන එනවා. අහස ගොරවන්න ගත්තා. වැහි බිඳු 1 2 වැටෙන්න ගත්තා. එතකන් වැස්සේ නැහැ. රහතන් වහන්සේට කුටියේ පියස්සට යනකම් වැස්සේ නැහැ. පියස්ස ඇතුළට ගිහිල් වැඩලා වාඩි වුණාට පස්සේ අහස කළු කරගෙන ආවා. අහස ගොරවගෙන ඇවිල්ලා වැහි බිඳු 1 2 වැටෙන්න ගත්තා. රහතන් වහන්සේ හිතුවා මේ මිනිස්සු කලබල වෙයි වහින්න නැති වෙයි කියලා. ඒ නිසා රහතන් වහන්සේගේ තේර ගාථාවේ සඳහන් වෙනවා එම්බා වැහි වලාව දැන් කැමති තරම් වහින්න කිව්වා. මගේ කුටිය හොඳට සෙවිලි කරලා තියෙන්නේ කිව්වා. ආන්ගේ වචන පිට වෙනවත් එක්කම දෙගොඩ තලා යන්න වහින්න පටන් ගත්තා කියලා. ඔය එක රහතන් වහන්සේ නමකගේ ගුණ කිව්ව පින්වත්නි. දක්ෂිනාර පුජ්‍යලින් අතර අග්‍රම රහතන් වහන්සේ සුභූති මහරහතන් වහන්සේගේ ගුණ. ඒ වගේ මේ බුද්ධ ශාසනයේ ඒකාලෝක කරමින් වැඩ සිටි රහතන් වහන්සේලා ගණන මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බෑ. තව එක රහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නයේ එක්තරා ගමකට වැඩියා. සරබූ කියන ගංගාවේ ගම් යූරේ තමයි
මේ භික්ෂුන් වහන්සේලා නැවතුනේ. පුංචි ස්වාමීන් වහන්සේලාත් හිටියා. ඒ සරබූ ගංගාව වේගයෙන් ගලා බහිනවා. මේ ලංකාවේ ගංගාවල් වගේ නෙමෙයි ඉන්දියාවේ. හරි වේගෙයි. හරිම මේ ඡණ්ඩයි ඒ ගංගාව. මේ ගඟ වේගයෙන් ගලනවා. රෑ මැදිය මේ අර පුංචි ස්වාමීන් වහන්සේලා මේ ලතෝනි දෙන්න ගත්තා. බය වෙලා කෑ ගහන්න ගත්තා. බුදුරජාණන් වහන්සේට ඇහුණා. බුදුරජාණන් වහන්සේ ඇහුවා මොකද මේ සද්දේ කියලා. පුංචි ස්වාමීන් වහන්සේලා බය වෙලා සරබූ ගඟ වේගයෙන් ගලනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ගාම්පතිට කියන්න කිව්වා. ගාම්පති කියන මහරහතන් වහන්සේට කතා කරලා කියන්න කිව්වා. ඒ ගාම්පති මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ අත දිගු කරලා මේ සරබූ ගංගාවේ ගලා බහින ජලය 이르දි බලයෙන් නැවැත්තුවා කියලා. එළි වෙනකන් ගඟ ගැලුවේ නැහැ කියන්නේ. එවන් වූ ගුණයන්ගෙන් පිරිච්ච සංඝ පිරිසක් තමයි මේ ශාසනය ඒකාලෝක කරමින් වැඩ සිටියේ. ওই තව රහතන් වහන්සේ නමක්. ඊළඟට තව හිටිය රහතන් වහන්සේ නමක් උන්වහන්සේගේ තේරගාතාවල සඳහන් වෙනවා. මට පුළුවන් කියනවා එක රැයක් සිහි කරනවා වගේ කල්ප 500ක් ආපස්සට සෙනෙහි සිහි කරන්න. ඊයේ රෑ මොකද උනේ කියලා අපි සිහි කරනවානේ. ආන් ඒ වගේ පුළුවන් කියනවා කල්ප 500ක් ආපස්සට සිහි කරන්න. සෝබිත කියන මහරහතන් වහන්සේ. ඊළඟට මේ බුද්ධ ශාසනයේ ඒකාලෝක කරමින් වැඩ හිටියා අනුරුද්ධ කියන මහරහතන් වහන්සේ. මේ අනුරුද්ධ මහරහතන් වහන්සේට පුළුවන් කියනවා පින්වත්නි බ්‍රහ්ම ලෝකයේත් එක්ක ලෝක 1000ක් එක සැරේ සිහි කරන්න. බ්‍රහ්ම ලෝකෙත් සමග තව ලෝක 1000ක් දිව්‍ය ලෝක 1000ක් එක ශෙනියෙන් සිහිපත් කරලා මතක් කරන්න පුළුවන් කියනවා. දිවස්ලාභී භික්ෂූන් අතර අගතනතුරු ලැබී අනුරුද්ධ මහරහතන් වහන්සේ උන්වහන්සේට පුළුවන් දෙවිවරුත් එක්ක කතා කරන්න. දෙවිවරු දකින්ට දිව්‍ය ශ්‍රවණීය දිව්‍ය නේත්‍රය උන්වහන්සේට තිබුණා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පින්වම් වදාළ අවස්ථාවේ චිතකයට බුදු සිරුර ආදාහණය පිණිස ඇතුල් කළා. මල්ල රජදරුවෝ හිස් සෝදලා මොකද කළේ? මේ චිතකයට ගිනි දැල්වනවා ගිනි දැල්වෙන්නේ නැහැ. ඒතර ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ එතකොට එතන වැඩ හිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි අනුරුද්ධයන් වහන්සේ බුදු චිතකයේ දැල්වෙන්නේ නැහැ. කිම කියලා ඇහුවා මේ. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාන මොහොතේ උන්වහන්සේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ, ආකාසානංචායතනෙ, ආකින්චංචායතනෙ, නේව සංඥා නාසඤ්ඤායතනෙ මේ විදිහට සමාපatti වලට සමවැදුණා. නිරෝධ සමාපත්තියට සමවැදුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ නිසල්මා. ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් ස්වාමී බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවද? නෑ ආනන්ද බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදලා ඉන්නේ කිව්වා. මේ වගේ අර චිතකේ දල්වන්න හදනවා දැල් වෙන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කහනවා ස්වාමීනි චිතකේ දල්වන්න හදනවා දැල් වෙන්නේ ඇයි මේ කියලා ඇහුවා. ආනන්දේනි දෙවිවරුන්ගේ කැමැත්ත ඕක නෙමෙයි කිව්වා. ඒ ශණින් බැලුව දෙවිවරු දිහා. දෙවිවරුන්ගේ කැමැත්ත ඕක නෙමෙයි කිව්වා. මේ ශාසනයේ තෘතීය ශ්‍රාවක මහා කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරන තෙක් බුදු සිරුර ආදාහණය කරන්න දෙවිවරු දෙන්නේ නැහැ. මේ වෙනකොටත් මහා කස්සප මහරහතන් වහන්සේ පාවා නුවරින් කුසිනාරාවට එන්න මගට ඇවිල්ලා ඉන්නේ. මහා කස්සප මහරහතන් වහන්සේත් එක්ක එකට වාසය කරපු 500ක් භික්ෂුන් වහන්සේලා දුතාංගධාරී භික්ෂුන් වහන්සේලා 500ක් මේ වෙනකොට මහමග වඩිනවා කිව්වා. ඒ මහා කස්සප මහරහතන් වහන්සේ බුදු චිතකයේ පැදකුණු කරලා බුදු සිරුපතුල් වන්දනා කරන තෙක් දෙවිවරු දල්වන්න දෙන්නේ නැහැ කියන මේක මහා කස්සප මහරහතන් වහන්සේ කෙරෙහි විශාල වශයෙන් පැහැදුණු දෙවිවරු හිටියා. මොකද උන්වහන්සේ මනුස්ස ලෝකේ ඉන්නකොට උන්වහන්සේට දම්පැන් බෙදලා දෙවියන් අතර උපන්න දෙවිවරු අදටත් ඉන්නවා. ආන්ගේ දෙවිවරු හරි කැමතියි කියනවා මහා කස්සප මහරහතන් වහන්සේ වඩිනකම් මේ චිතකේ දැල්වෙන්න දෙන්නේ නැති. සාමාන්‍යයෙන් හිතන්නකො මනුස්ස ලෝකේ අපි මරණයක් සිද්ධ වුණාට පස්සේ අපි ආදරය කරන අය අපි කැමති අය එන්න තා අපි මරණේ තියා ගන්නවානේ. දැන් අපි හිතමු අම්මා තාත්තා මැරුණා නම් දරුවෝ පිටරට නම් ඒ දරුවෝ එනකන් මිනිහ තියා ගන්නවා. ඒ දරුවෝට බලන්න නිසා දරුවෝ බැලුවට පස්සේ වැඳුම් පිදුම් කෙරුවට පස්සේ තමයි ආදාහනය කරන්නේ. ඒ වගේ මහා කස්සප මහරහතන් වහන්සේ බුදු සිරුර අවසන් වතාවට වන්දනා කරන තෙක්
දෙවරුන්ගේ කැමැත්ත ඕක නෙමෙයි කියනවා. මහා කස්සප මහ රහතන් වහන්සේ වැඩියා බුදු චිතකයේ ප්‍රදක්ෂිනා කරා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කළා. ඊට පස්සේ ස්වභාවයෙන්ම ගිනි දැල් ඇවිලුණා කියනවා. ස්වභාවයෙන්ම ගිනි දැල් ඇවිලුණා. හැබැයි රක්දේවුන්ගේ මැණිකෙන් තමයි කියනවා චිතකයට ගිනි තිබ්බේ. චිතකයේ ගිනි ඇවිලෙද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් හිටියා. ඒ ඇවිලෙන චිතකයට ඒ රහතන් වහන්සේ තමන් වහන්සේ 이르දීන් අත දැම්මා. උන්වහන්සේගේ නම සරබූ මහරහතන් වහන්සේ. ධාතු විස්තරයේ සඳහන් වෙනවා සාරිපුත්තස්ස තේරස්ස සිස්සෝ සරබූ නාමකෝ. සාරිපුත්තයන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් හිටියා කියනවා. නම තමා සරබූ කියන මහරහතන් වහන්සේ. ආදාය ජින ගියව කට්ටි මේ ආදාහණය වෙන ඇවිලින චිතකයෙන් මේ ඇවිලින චිතකයට සරබූ මහරහතන් වහන්සේ 이르දීන් අත දැම්මා කියනවා. බලන්න මේ ශ්‍රාවක සංඝරත්නයේ ගුණ ඇඟ හිරිකඩු පිපෙනවා මේවා කියද්දි. කියාගන්නටත් බැරි තරම් මෙච්චර ගුණ. ඒ සරබූ මහරහතන් වහන්සේ 이르දීන් අත දාලා බුදුරජාණන් වහන්සේගේ දැවෙන මේ බුදු සිරුරේ ග්‍රීවා ධාතු අරගත්තා කියලා. සුසුම්නාව පැත්තේ තියෙන ඒ කොටස සරබු මහරහතන් වහන්සේ 이르දීන් ගත්තා කියනවා. දැවෙන චිතකේ. ඒ ගත්තු සෙනින් ධාතු ස්ත්‍රී සඳහන් වෙනවා සද්දින් සිස්ස සහස්සේන ඒ දහසක් ශිෂ්‍යයින් සමග ඒ සරබු මහරහතන් වහන්සේ චේතිය මහියංගන චෛත්‍යයට ආවා කියනවා. මහියංගන චෛත්‍යයේ මේ ග්‍රීවා ධාතුන් වහන්සේ පිහිටුවා කියනවා. තැම්පත් කරලා තපෙත්වා චේතියං කත්වා මේ මහියංගන සෑයේ මේ ග්‍රීවා ධාතුව තැම්පත් කරලා සෑය ආපහු ගොඩනගලා ඒ සැනින් කුසිනාරවට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ චිතකයේ තාම ආදාහණය වෙනවා. ඒ මුනිවරයා කුසිනාරාවට ආපහු වැඩියා කියනවා. බලන්න කොහොම ශක්තියක්ද කොහොම බලයක්ද කොහොම හැකියාවක්ද කියලා. මොනතරම් 이르දි බලයක්ද කියලා බලන්න. කුසිනාරාවේ ඇවිලෙන චිතකයට අත දාලා ග්‍රීවා ධාතුන් වහන්සේ අරගත්තා. අරගෙන දහසක් ශිෂ්‍යයින් සමග ලංකාවේ මහියංගන සෑයට වැඩියා. ඒ වෙනකොටත් මහියංගන සෑයේ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කේශ ධාතුන් වහන්සේලා නීල වර්ණ මාණික්‍ය රත්නයක තැම්පත් කරලා සුමන සමන් දේව රජු සෑය හදලා තිබ්බේ. ඒ සෑයේ අර ග්‍රීවා ධාතුන් වහන්සේ වඩම්මවගෙන ඇවිල්ලා සරබූ මහරහතන් වහන්සේ තැම්පත් කරා. තැම්පත් කළා 이르දීම සෑය හැදුවා. හදලා ඒ සැනින් ආපහු අර දැවෙන චිතකේ ළඟට ගියා කුසිනාරාවට. මේ රහතන් වහන්සේලාගේ අනුකම්පාව. මොකද මේ ග්‍රීවා ධාතුන් වහන්සේ ලංකාවට වැඩමෙව්වේ ඒක බුදුරජාණන් වහන්සේලාගේ අදිෂ්ඨානයක් තිබ්බා. ලංකාවේ මේ ධාතුන් වහන්සේලා පිහිටන්න ඕනේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරා මේක බිඳෙන්න එපා. සතර දළදා වහන්සේ ලලාට ධාතුන් වහන්සේ දෙනමක් අකු ධාතුන් වහන්සේ මේවා බිඳෙන්න එපා. අනිත් සියලු ධාතුන් වහන්සේලා මොම්පියලි අබෑට කඩසහල් ප්‍රමාණ වලට බිඳිලා ගියා. ඒ ධාතුන් වහන්සේලා නොබිදී ඉතිරි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරේ සියලු ධාතුන් වහන්සේලා ලංකාවේ පිහිටන නිසා. ඒ ලලාට ධාතුන් වහන්සේ පවා ලංකාවේ පිහිටවනක ලංකාවට වඩම්මවනක රහතන් වහන්සේලා පුද සත්කාර කරා ගන්ධ කුටි තියාගෙන. ඒකට මේ රහතන් වහන්සේලාගේ ගුණ පින්වත්නි. තේ දක්ඛිනීයා සුගතස්ස ශාවකා. ඒ සුගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දක්ෂිනාරයි දක්ෂිනාවට සුදුසුයි. මේ කියන ගුණ මේ විශ්මිත ගුණ වෙන කිසි කෙනෙක් තුල නැහැ පින්වත්නි. ආන් ඒ නිසා අපි පහදින්න ඕනේ ඒ ශ්‍රාවක සංඝරත්නයේ මේ වගේ උත්තම ගුණයෙන් යුක්තයි කියන අදහසින්. මෙන්න මේ ගුණ දැනගෙන හිටියොත් අපි මේ ස්වාමීන් වහන්සේලාගේ විවිධ අඩුපාඩුකම් ඔස්සේ හෝ හිනා කතා ඔස්සේ හෝ අපේ පැහැදීමට හානි කරගන්නේ. අපි සරණ ගියේ මේ ශ්‍රාවක සංඝයා. මේ රහතන් වහන්සේලා. මේ සිවුරේ ආරම්භයේ රහතන් වහන්සේලා. මේ සිවුරේ මුලට ගියත් ඉන්නේ රහතන් වහන්සේලා. මේ සිවුර අයිති රහතන් වහන්සේලාට. ඒකයි මේක අරහත් දජය කියලා කිව්වේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පස්සේ උන්වහන්සේ වැඩියා දෙවියන් අතර අභිධර්මයේ දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ තවතිසා දිව්‍ය ලෝකෙට වැඩියා. ඒ තවතිසා දිව්‍ය ලෝකෙට වැඩි වෙලාවේ මාතෘ දිව්‍ය රාජයා දිව්‍ය විමානෙත් එක්ක ඒ දිව්‍ය පිරිසත් එක්ක ඇවිල්ලා
බුදුරජාණන් වහන්සේගේ දකුණු පසින් වාඩි වෙනවා. ඒ වගේම ඉන්දක කියලා දිව්‍ය පුත්‍රයෙකුත් බුදුරජාණන් වහන්සේගේ දකුණු පැත්තෙන් වාඩි වෙනවා. අංකුර කියලා දිව්‍ය පුත්‍රයෙකුත් බුදුරජාණන් වහන්සේට වම් පසින් වාඩි වුණා. ඉතින් මහේශාක්‍ය දෙවරු එන්ට මොකද වුනේ? අර අංකුර දිව්‍ය පුත්‍රයව යොදුන් 12ක් පස්සට ගියා කියන්නේ. මහේශාක්‍ය කියන්නේ බල සම්පන්න දෙවරු එන්න මොකද වුනේ? අර අංකුර දිව්‍ය පුත්‍රයා යොදුන් 12ක් පස්සට විසි වුණා කියන්නේ. බුදුරජාණන් වහන්සේ බැලුවා මේ මොකද්ද මේකට හේතුව? දැන් මේ ඉන්දක දිව්‍ය පුත්‍රයා ඉඳගත්තු තැනම ඉන්නවා. නමුත් අංකුර දිව්‍ය පුත්‍රයා යොදුන් 12ක් ඈතට ගියා. බුදුරජාණන් වහන්සේ මේ දෙන්න දිහා බැලුවා. බලද්දි පේනවා ගෞතම සම්බුද්ධ ශාසනයේ දක්ෂිනාහාර පුද්ගලයන්ට දන් දුන්නු විපාකයක් මේ ඉස්මතු වෙලා තියෙන්නේ. කාගේද? ඉන්දක දිව්‍ය පුත්‍රයාගේ. විතර බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දැනගෙන අහනවා අංකුරය ඔබ මේ දිගු සසරෙහි දසදහස් වසරක් පුරා 12 යොදුනක් දන් වැට හදා මහා දන් දුන්නු කෙනෙක් කිව්වා. දසදහස් වසර දසදහසක් පුරාවට යොදුන් 12ක් පුරාවට දන් වැටක් හදලා දන් දුන්නනේ. ඉතින් මෙච්චර මේ දෙවිවරු රැස් වෙලා ඉද්දි ඔබ මොකද මේ ඈතට ගිහින් ඉන්නේ කියලා ඇහුවා. මේ ඉන්දක ඉන්නේ අගේට ළඟටම වෙලා තාම. මෙයා කියනවා ස්වාමිනී මම දන් දුන්නා තමයි. නමුත් මම දන් දුන්නේ දුගී මගේ ආචකාදීන්ට. ඔය ඉන්දක දිව්‍ය පුත්‍රයා එහෙම නෙමෙයි කියනවා. ඔය ඉන්දක දිව්‍ය පුත්‍රයා සුළු දානයක් දුන්නේ කියන්නේ. නමුත් ඒ සුළු දාණය දුන්නා වුණත් ඒ ඉන්දක දිව්‍ය පුත්‍රයා දන් දුන්නේ දක්ෂිනාහාර උත්තමයන්ටයි කියලා කියනවා. නමුත් මම දන් දුන්නා තමයි. මම දන් දුන්නට මගේ මේ දාණය දක්ෂිනාහාර උත්තමයන්ගෙන් හිස් වෙලයි තිබ්බේ කියනවා. සංඝයා හිටියේ නැහැ කියනවා. හැබැයි ඔය ඉන්දක එහෙම නෙමෙයි කියනවා. අයංසෝ ඉන්දක යක්කෝ. ඔය ඉන්දක දෙවියා එහෙම නෙමෙයි කියනවා. මෙයා දුන්නා කියනවා මේ සුළු දානයක්. හැබැයි එයාගේ දාණය පිළිගත්තේ දක්ෂිනාහාර පුද්ගලයෝ කියනවා. ඒ නිසා තමා කියනවා ඔය තරු පිරිවර මැද සඳක් වගේ බබලමින් මේ ඉන්නේ ඒ නිසයි කියනවා. බුදුරජාණන් වහන්සේ අහනවා ඉන්දක ඔබ මගේ දකුණු පසින් වාඩි වුණා. ඔබ බැහැර නොගිහින් වාඩි වී සිටින්නේ මොන වගේ පිනක් නිසාද කියලා ඇහුවා. ඉන්දක දිව්‍ය පුත්‍රයා හරි සතුටින් කියනවා ස්වාමීනි මං සාරවත් කුඹුරක ඊතා ස්වල්ප වූ බීජ ප්‍රමාණයක් වපුරපු ගොවියෙක් වගේ කියනවා. සාරවත් කුඹරක පුංචි බිජු ටිකක් වැපරුවා කියනවා. හැබැයි දන් දීමට සුදුසු පුද්ගලයන් නැමැති සම්පත මටම ලැබුණා. කියනවා නිස්සාර කුඹරක වැපරුවාම බුදුරජාණන් වහන්සේ වදාලා කරමැටි සහිත කුඹරක කොච්චර සරුසාර බිජු වැපරුවත් සරු අස්වැන්නක් ලබන්න බෑ. නමුත් සරු අස්වැන්න ලබන්න කැමති ගොවියා මොකද කරන්න ඕන? හොඳ සරු භූමියක වපුරන්න ඕනේ. සරු භූමියක සරු මේ බීජ වැපුරුවොත් හොඳ ඵල නෙලන්න පුළුවන්. හොඳ අස්වැන්නක් නෙලන්න පුළුවන්. ඉන්දක දිව්‍ය පුත්‍රයා කියනවා ස්වාමීනි මට සාරවත් කෙතක් ලැබුණා. මං සාරවත් කෙතක බිජු වපුරපු ගොවියෙක් වගේ කියනවා. ඒ නිසා මට දන් දීමට සුදුසු පුද්ගලයන් නැමැති සම්පත මුණ ගැහුණා කියනවා. ඒ සම්පත නිසා මම අද මේ තරම් පුණ්‍ය ඵලයක් ලබා ගත්තා කියනවා. ඊතා සරුසාර කුඹුරක බීජ ස්වල්පයක් රෝපණය කළ නමුත් ඊතා හොඳින් අස්වැන්න ලැබෙන හේයින් ගොවියාට සතුටක් තියෙනවා. සතුටු වෙන්න කැමති ගොවියා එහෙනම් මොකද කරන්න ඕන? සරු කෙතක් හොයාගෙන වපුරන්න ඕන. ඒ සරු අස්වැන්න නෙලන්න කැමති ගොවියාට සරුසාර කෙතක් වගේ තමා කියනවා මහත්ඵල මහානිසංස පින් අස්වැන්න නෙලා ගන්න කැමති ශ්‍රාවකයාට මිනිසයාට උතුම්ම කෙත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය. ඉතින් මෙයා කියනවා ස්වාමීනි ඉන්දක දිව්‍ය පුත්‍රයා මේ වෙලාවෙම පෙර ආත්ම භාවයේ සිහි කරා පෙර කළ පින කියනවා ස්වාමීනි අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු ගමට පින්ඩ පාත වැඩියා කියනවා. ඉතින් මොහු මොකද කරේ? ඊතා සතුටු සිතින් බත් ඇන්තක් බෙදුවා කියනවා. දැන් බලන්න අපි පින තීරණය කරන්නේ බෙදන හැඳි ප්‍රමාණයෙන්, හදන වෑංජන ප්‍රමාණයෙන්, එන මිනිස්සු ප්‍රමාණයෙන්, අපි වළඳන ප්‍රමාණයෙන් තමයි මිනිස්සු පින් කරගත්තා කියලා සතුටු වෙන්නේ. ඔන්න දාන ටිකක් අරන් ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා පිළිගත්තේ නැත්නම් ඔන්න හිත හොඳ නැහැ. දැන් මට ඒ වගේ අත්දැකීමක් තියෙනවා. අපි ගිහි කල එක දානයක් දෙන්න ගියා.
ඒ දානේ මේ දෙන්න ආපු අම්මා කෙනෙක් කජු වෑංජනයක් හදලා තිබ්බා. දැන් ස්වාමී හිතන්නේ එහෙමනේ. අනේ මේ ආම්දුරන්ට කජු ටිකක් හම්බෙනවා නම් හොඳයි කියලා ඔන්න කජු හදන් එනවා. ඉතින් හැමදාම කජු. අපි දුම අද හිතනවා එහෙම කෙනෙක් හෙටත් ඒ එක්කෙනෙක් හෙට දානේ දෙන කෙනත් එහෙම හිතනවා. ඊළඟ දවසෙත් හිතනවා. ඔහොම දිගටම හිතුවා. දිගටම කජු. ඊට පස්සේ හිතනවා අනේ මේ ආම්දුරන්ට පොලොස් ටිකක් නැහැ නේ නිසා පොලොස් ටිකක් හදා ගන්න ඕන කියලා අමාරුවෙන් කොහින් හරි හොයාගෙන පොලොස් කෙටියක් ඔන්න තම්බන් අරන් එනවා. හෙට දාන ගේන කෙනත් ඕකම හිතනවා. ඊළඟ දවසේ දාන දෙන කෙනත් ඕකම හිතනවා. ඔහොම දිගටම හිතුවා. හැමදාම පොලොස් කන්න පුළුවන්ද? හැමදාම. ඒ නිසා මේ දානි බෙදුවා කජු හදලා බෙදනකට යනකොට හැමෝම පාත්‍රය වහනවා. දාන ඉවරලා අර අම්මා බැන යනවා. මං රුපියල් 8000ක් දීලා කජු ගෙනාවා. ආවුදුරු එක්කෙනෙක්වත් ගත්තේ නෑ. ආයෙ දෙන්නේ දානේ. මං ගුවා අම්මා දානේ බෙදුවනේ. අම්මා සංඝයා උදෙසානේ දුන්නේ කියලා. හිතා පැහැදිලි. පින තීරණය කරේ ගන්න ප්‍රමාණය බෙදන ප්‍රමාණය. එහෙම නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් බලන්න මේ අනුරුද්ධ මහරහතන් වහන්සේට ඉන්දක දිව්‍ය පුත්‍රයා මනුස්ස ලෝකෙ ඉද්දි බත් හැන්දක් බෙදුවා කියනවා. එච්චරයි කියනවා. අර 12 යොදුනක් දිග දන් වැටක් අදලා අවුරුදු 10000ක් දන් දුන්නු අංකුරටවත් නැහැ කියනවා මේ තරම් ආනුභාවයක්. හැබැයි අනුරුද්ධ මහරහතන් වහන්සේට බත් හැන්දක් බෙදලා ඉන්දක දිව්‍ය පුත්‍රයාණන් සියලු දෙවිවරු අභිභව ඉස්සරහින් ඉඳගෙන ඉන්නවා කියනවා. මේ ඉන්දක දිව්‍ය පුත්‍රයාට මේ තරම් ආනුභාවයක් ලැබුණේ පින්වත්නි ඒ දානි පිළිගත්තේ දක්ෂිනාර්හ පුද්ගලයෝ. දාන්පෙන් පිළිගන්ට සුදුසු පින් කෙතේ තමයි ඒ ඉන්දක දිව්‍ය පුත්‍රයා බිජු වැපුරුවේ. බුදුරජාණන් වහන්සේ වදාලා තින දෝසානි කෙත්තානි රාග දෝසං අයම් පදා. කෙතකට දෝෂය වල්පෙල ඇටි වගේ මිනිස් හිතට දෝෂය රාගයයි. තස්මාහි වීත රාගේසු දින්නම් හෝති මහප්පල. නමුත් මේ විරාගී උත්තමයින්ට රාගය දුරු කරපු උතුමන්ට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ රාගය, ද්වේෂය, මෝහය දුරු කරපු උත්තමයින්ට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි. ඒ රාග, දේශ, මෝහ දුරු කළා පින්වත්නි මේ සම්බුද්ධ ශාසනයේ වැඩ සිටි මේ සම්බුද්ධ ශාසනයේ ඒකාලෝක කරමින් වැඩ සිටි උත්තම ශ්‍රාවක සංඝරත්නය. ඔබ ශ්‍රාවක සංඝයා කියලා සරණ යන්නේ ඒ රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලා සියලු කෙලෙසුන් නැසූ උත්තමය. ඒ සංඝයා උදෙසා වේවා මේ දානීය කියලා දන් දෙනකොට ඒ ශ්‍රාවක සංඝරත්නය පිදුවා වෙනවා. එතකොට ඒ දාණය මහත්ඵලයි මහානිසංසයි. ඒ නිසායි ඒ උත්තමයෝ දක්ෂිනාර්හ පුද්ගලයෝ ඒ කියන්නේ දක්ෂිනාර්හ ගුණේ යුක්තයි. දක්ෂිනීය ගුණේ යුක්තයි කියලා කියන්නේ. පින්සලකා දම්පෙන් පූජා කිරීමට සුදුසු ශ්‍රාවක සංඝයා. ඇයි සුදුසු? ඒ උත්තමයෝ රාගය දුරු කරා. ද්වේෂය දුරු කරා. මෝහය දුරු කරා. ඊළඟට තෘෂ්ණා දෝෂයන්ගෙන් වෙලිලා ඉන්න ආසාවෙන් වෙලිලා ඉන්න මිනිස්සුන්ගේ අතර මේ රහතන් වහන්සේලා ආසාව දුරු කරා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා දින්නම් හෝති මහප්පලං. ඒ උතුමන්ට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා. මේ අපි විස්තර කරේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය ඒකාලෝක කරමින් මේ සම්බුද්ධ ශාසනයේ වැඩ සිටි උත්තම ශ්‍රාවක සංඝරත්නය දක්ඛිනීය ගුණයෙන් සෝභමානව වැඩ සිටි ඒ ශ්‍රාවක සංඝරත්නය ගැනයි අපි මේ කතා කළේ. ඉතින් ඒ නිසා ඒ උත්තම ශ්‍රාවක සංඝරත්නයේ ගුණ සත්‍යයක්. ඒ සත්‍ය හැමදාටම එකයි. ඒ සත්‍ය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ උතුම් සත්‍ය ආනුභාව බලේ ඔබට සෙත් වේවා. සාදු සාදු සාදු. සූවිසි මහා ගුණ ධර්ම දේශනා මාලාව සඳහා අද දවසේ විකාශන දායකත්වයේ දරන්නේ පින්වත් DPHN දිනෝරිස් හාමි මහත්මිය සහ මාලනී වයලට් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඒ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ මීට වසර 2කට පෙර මිය ගිය EW සොලෝහාමි මෑණියන්ට පරලෝක වශයෙන් මේ පින් අනුමෝදන් කරන්න. ඒ නිසා අපි රැස් කළ මේ සියලු පින් පළමුවෙන් අනුමෝදන් කරමු පින් කැමති දෙවියන්ට.
පින් කැමති සක්වල වාසී සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටුණු දෙවියෝ ඔබ හැම දෙනාම යෙහෙන් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මේ පින්වතුන් නමින් මීට වසර 2කට පෙරදී මියගිය E.W. සොලෝහාමි මෑණියන්ට විශේෂයෙන් මේ පින අයිති වේවා. ඔබ අප හැමදෙනා නමින් සසර පුරාවට මියගිය සියලු ඥාතීන්ට මේ පින අයිති වේවා. විශේෂයෙන් මිය පරලෝකීය ඒ නම් සඳහන් කොට තිබෙන සුධර්මා නැගණියට, තිසරා නයිදේ පියාණන්ට, උක්කුයතනා මෑණියන්ට, කළු නයිදේ පියාණන්ට, චාලිස්සාමි පියාණන්ට, සිරිල් අත්තනායක පියාණන්ට, විමලා රාජකරුණා මෑණියන්ට, නයිදේ පියාණන්ට, කුමාර අප්පු පියාණන්ට, ඩිංගිරි අප්පු පියාණන්ට, දිනදාස පියාණන්ට, විජේන්ද්‍රා නයිදේ පියාණන්ට, සී.ඩී. ඇන්තනී පියාණන්ට, ජී.ජී. කුලරත්න පියාණන්ට, බී.ජී. ඩිංගිරි මැණිකා මෑණියන් යන මේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා, සපවත් වේවා. සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළ මේ සියලු පුණ්‍ය සම්භාර ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් බලෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පත් ලබත්වා. ඊතා සුවසේ ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අප රැස් කළ පින එකසේම හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. විශේෂයෙන් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද මේ උතුම් ධර්ම දානමේ පින සඳහා දායකත්වයේ දරූ ඒ පින්වතුන්ගේ පවුල්වල ඥාතීත මිත්‍රාදී සියලු දෙනාට මේ පින අයිති වේවා. විශේෂයෙන් මේ නම් සඳහන් කොට තිබෙන සෞම්‍යා ලොකු දියණිය, ඉන්දික බෑනාට, තිසංකා පොඩි දියණිය, සුදත් බෑනා, ඒ වගේම යුද හමුදා සේවයේ නියුතු දිනේ සංජීව ලොකු පුතාට, ගීතිකා පිරිඳට, උදයංග සංජීව පොඩි පුතාට, නාන්නේරියේ හර්ෂණී තිවංකා මහත්මියට, ලියනගම වීර සුරේන්ද්‍ර මහත්මයාට, ඒ වගේම ඔහුගේ දැනට රෝගාතුරව සිටින ඇසිලින් බිරිඳට, අත්තනායක මහතාට, මංගලා බිරිඳට, මංජු මහත්මයාට, නයෝමි බිරිඳට, ගොකරැල්ලේ නිමල් පුතාට, බුද්ධිකා දියණියට, ලියනගම කරුණාවතී මහත්මියට, රුවිනි ගුරුමෑණියන්ට, යුද හමුදා සේවයේ නියුතු කින්ස්ලි මහත්මයාට, අනෝමහ මහත්මියට, මාතලේ හපුවිද ඉසුරු පුතාට, ධර්මදාස මහතාට, දේවිකා මහත්මියට, අනුරුද්ධිකා මහත්මියට, යුද හමුදාවේ සේවයේ නියුතු රුවන් පුෂ්ප කුමාර මහතාට සහ ඒ.W. විමලසේන මහතාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ පින හේතු වේවා. ඒ වගේම විශේෂයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින බුත්මින පුතණුවන්ට සහ රන්සිලු පුතාට අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස, ඒ විභාග කටයුතු සාර්ථක වීම පිණිස මේ පින හේතු වේවා. නිකිනි, හිරුනි, සඳුන්, සංජු, අංජු, විදු, මිහින්ස, ලහිරු, සස්මිත, යසිරු යන මුණුබුරු මිනිබිරියන්ට සෙත් පිණිස මේ පින අයිති වේවා. උදයංග පුතුණුවන්ගේ ව්‍යාපාර කටයුතු සහ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කරදර බාධාවකින් තොරව සාර්ථකව සිදු කර ගැනීම පිණිස මේ පින අයිති වේවා. ඒ වගේම ධර්ම දානයේ සිද්ධ කරන ඩී.පී.එච්.එන්. දිනෝරි සාමි මෑණියන්ටත්, මාලනී වයලට් මහත්මිය ඇතුළු පවුල්වල සියලු දෙනාටත් මේ පින අයිති වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට මේ පින අයිති වේවා. අප හැදූ වැඩූ ආදරණීය දෙමව්පියන්ට මේ පින අයිති වේවා. සියලු දෙනාට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසේවා. සියලු කායික දුක් පීඩා, මානසික දුක් පීඩා දුරු වේවා. කායික සැපයෙන් සුවපත් වේවා, මානසික සැපයෙන් සුවපත් වේවා. කරන්නා වූ සියලු යහපත් දේ ඉෂ්ට සිද්ධ වේවා. සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඔබ හැම දිනාට උතුම් සංඝ රත්නයේ ගුණානුභාව වලින් සියලු යහපත සැලසේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.